දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 9 ශ්‍රේණියේ විද්‍යාව පන්ති පටන් ගන්නවා. අපි අකුණු අනතුරු කියන පාඩම අපි කතා කර ඉන්නේ 17 වෙනි පාඩම අකුණු අනතුරු කියන කොටස. අපි අන්තිමට කතා කර කොටස අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට අකුණු හා ගිගුරුම් හඬ කියන කොටස අපි කතා කර ඉන්නේ අකුණු හා ගිගුරුම් හඬ කියන කොටස. එතකොට අපි මේක බැලුවොත් එහෙම අකුණු හා ගිගුරුම් හඬ කියන කොටස අපි මෙතන ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි අකුණු හා ගිගුරුම් හඬ කියන කොටස කතා කරන්නේ අපි ඒක බැලුවොත් එහෙම එතකොට පෘථිවි අකුණක වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 10ක් පමණ වේ කියලා දක්වලා තියෙනවා. අපි ඒක මිලියන 10ක් කියලා කියන්නේ එතකොට 10 වැඩි කිරීම 10 6ක් කියන එක දක්වලා තියෙන්නේ වෝල්ට්. එතකොට මේක වෝල්ටීයතාවය කියන එක මං ගිය සතියේ කිව්වා මේක පොඩ්ඩක් මම බලලා කියන්නම් කියලා. මේක 2 වැඩි කිරීම 10 6 ඉඳන් චුට්ටක් ඉන්න 2 වැඩි කිරීම 10 6 ඉඳන් 1 වැඩි කිරීම 10 9යි වෝල්ට් වෙනකන් තියෙයි කියලා දක්වලා තියෙනවා මේක. එතකොට අකුණක අපි මේ කතා කරන අකුණක් කියන එකේ මේ වෝල්ටීයතාවය කියන එක මේක 2 වැඩි කිරීම 10යි. ඒ කියන්නේ මිලියන 2ක් ඉඳන් මිලියන 2 ඉඳන් එතකොට මේක එතකොට චුට්ටක් ඉන්න දුල පුතාලා මේක බිලියනය කියන එක. එතකොට මිලියන 2 ඉඳන් බිලියනයක් වෝල්ට් වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට අපි මේ කොටස දුර පුතාලා මතක තියාගන්න. මොකද පොතේ තියෙන කොටස. නමුත් ඒක මේ අතරමැද එක්තරා අගයක්. එතකොට මේක උදාහරණයක් වගේ අවස්ථාවක් දීලා තියෙන්නේ. ඒක නිසා ඒක මතක තියාගත්තාම ඇති දුර පුතාලා එතකොට වෝල්ට් මිලියන 10ක් විතර වෙනවා කියන එක. එතකොට ඒ අවස්ථාව එතකොට එක උදාහරණයක් තමයි මෙතන දීලා තියෙන්නේ. මෙච්චරක් විතර ඒ අකුණක උදාහරණයක් මේ අවස්ථාවේ දීලා තියෙන්නේ. එතකොට අපි පෘථිවි අකුණක එතකොට වෝල්ටීයතාවය එතකොට වෝල්ට් මිලියන 10ක්. ඒ කියන්නේ 10 වැඩි කිරීම 10 6 මිලියනය කියන්නේ 10 6 කියන එක දුර පුතාලා මතක තියාගන්න. ලක්ෂ 10 ලක්ෂ කියන්නේ 10 5. එතකොට ලක්ෂ 10 කියන්නේ මිලියන එතකොට 10 6. එතකොට කෝටියක් කියන එක. එතකොට මේක අපි කෙලින්ම කිව්වොත් එහෙම කෝටිය කියන එක. එතකොට වෝල්ට් මිලියන 10ක් පමණ වෙනවා කියලා දක්වලා තියෙනවා අකුණක වෝල්ටීයතාවය. ඒක දුර පුතාලා ලියා ගන්න. ඒක වැදගත් වෙයි. පෘථිවි අකුණක වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 10ක් පමණ වේ කියන එක. ඒක ලියා ගන්න. ඒක වැදගත් වෙයි. එතකොට මේ අවස්ථාවත් වරහන් ඇතුළේ ලියා ගන්න. එහිදී ඇම්පියර් මෙතන 25000ක් ඇම්පියර් 25000ක් කියලා දක්වලා තියෙනවා. අකුණක සාමාන්‍ය විද්‍යුත් ධාරාව 1000 ඇම්පියර් ඉඳන් 1000 ඇම්පියර් ඉඳගෙන ඒක ලක්ෂ 2යි. ලක්ෂ 2යි ඇම්පියර් කියන එක. එතකොට අපි සිංහලෙන් කිව්වොත් එතකොට ලක්ෂ 2 කියන එක. එතකොට මේ අවස්ථාවේ එතකොට ලක්ෂ 2යි ඇම්පියර් කියන අගයක් වෙනකන් තියෙයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේකත් ඒ අතරමැද එක්තරා අවස්ථාවක්. එතකොට මේක දක්වලා තියෙන්නේ. එතකොට ඒදී ඇම්පියර් 25000ක් පමණ ධාරාවක් ගලයි කියන එක දුල පුතාලා ලියාගන්න. එහිදී ඇම්පියර් 25000ක් පමණ ධාරාවක් ගලා යයි කියන එකත් දුල පුතාලා ලියා ගන්න.
මේ අවස්ථාවේ මේකෙදී ඊටම දුර පුතාලා මේ අගය කොච්චරක්ද කියන එක දැන් නැහැ. ඒක නිසා තමයි මෙතන මේ උදාහරණයක් දීලා තියෙන්නේ. මෙතන උදාහරණයක් ඒක ගැන මේ අවස්ථාවේ දීලා තියෙන්නේ. ඒකට දුර පුතාලට වෝල්ට් මිලියන 10ක් කියන එක දුර පුතාලා ඊතරම් අදහසක් නැහැ. එතකොට ඒක නිසා අපි ගෙදරක භාවිතා කරන වෝල්ටීයතාවය අපි කිව්වොත් එහෙම එක 230 වුණාට අපි 200 කියලා හිතුවොත් එහෙම 200 කියලා හිතුවොත් එහෙම 205න් වැඩි කරාම එතකොට 1000ක් වෙනවා. එතකොට මෙතන මේක බැලුවොත් එහෙම මෙතන ඒ වගේ කීයක් තියෙනවද? 10 4ක් තියෙනවා. එතකොට චුට්ටක් ඉන්න 10 7යි මේක මේකෙන් වැඩි කරාම 10 3යි. එතකොට 10 7ක් වෙන. එතකොට ඒ කියන්නේ ගෙදර වෝල්ටීයතාවය වගේ 50000ක් 50000 ගුණයක්. එතකොට මේක මේ අකුණක වෝල්ටීයතාවය. එතකොට ගෙදරක 200ක් කියලා හිතුවොත් මේ වගේ 50000ක් 50000 ගුණයක් තියෙනවා මේ අකුණක වෝල්ටීයතාවය. එතකොට කොපමණ විභව මේ වෝල්ටීයතාවයක් ඒකේ තියෙනවද කියලා දුල පුතාලා තේරුම් ගන්න එක. මම කලිනුත් කිව්වා දුල පුතාලට මේ පරිවාරක හරහා විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. නමුත් අපි මේ පරිවාරක වලට දරා ගන්න පුළුවන් යම් උපරිම විද්‍යුත් ප්‍රමාණයක් තියෙනවා. ඒකට වඩා දුන්නොත් තමයි පරිවාරක තුලින් විද්‍යුතය ගමන් කරන්නේ. ඒක නිසා විශාල විද්‍යුත් ධාරාවක් විශාල විද්‍යුත් විභවාන්තරයක් නැත්නම් ධාරාවක් ගලන්නේ නැහැ. එතකොට ඒ වගේම ඒ විශාල විද්‍යුත් විභවාන්තරයක් දුන්නාම ඒ පරිවාරක කියන එක ඒක නැති වෙලා ඒක සන්නායක බවට පත් වෙනවා. ඒ උපරිම අවස්ථාවේදී මම කලින් අවස්ථාවක් කිව්වා වගේ දූල පුතාලා වැවක් කල්පනා කරලා බලන්න. වැව හොඳටම පිරීලා අවස්ථාවේදී වැව් බැම්ම කඩලා ගියොත් එහෙම මොකද්ද වෙන්නේ? වැව් බැම්ම තියෙනකන් ඒකේ ඒ වැවේ තියෙන ජලය ගලාගෙන යන්නේ නැහැ. නමුත් ඒක කඩලා ගියාම ඒකට තියෙන බාධකය කොච්චරද? බිඳුවයි. ඒ වගේ තමයි මේ අකුණක් වගේ මේ අවස්ථාවේදී මේ ඇති වෙන අවස්ථාවේදී අධික විද්‍යුතය කියන එකදී ඒක පරිවාරක හරහා, ඒ කියන්නේ වාතය හරහා ගමන් කරන්නේ නැහැ. නමුත් මම කලින් කිව්වා වගේ ඒ දරා ගන්න පුළුවන් විද්‍යුත් විභවාන්තරයට වඩා වැඩි විද්‍යුත් විභවාන්තරයක් අපි දුන්නොත් එහෙම එතකොට ඒක ඒ පරිවාරක කියන අවස්ථාව නැති වෙලා එතකොට විද්‍යුතය සන්නායනය කරන අවස්ථාවටපත් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී මම කලින් කිව්ව ඒ වැවක වතුර හොඳටම පිරිච්ච අවස්ථාවකදී වැව් බැම්ම කඩලා ගියා වගේ අවස්ථාවක් එන්නේ. ඒ කියන්නේ එකපාරටම විශාල ජල ප්‍රමාණයක් ගලන් යනවා වගේ. ඒ කියන්නේ අපි ඒ විද්‍යුතයේදී ඒ ජලය විද්‍යුත් ධාරාව විදියට අපි කතා කරන්නේ. එතකොට ඒ වගේ විශාල විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනවා. ඒක ඊටාම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. දූල පුතාලා හොඳට මතක තියාගන්න මිනිස්සේ ජීවිතේ නැති වෙන්න අවශ්‍ය වෙන්නේ මිලි ඇම්පියර් 20ක්. මිනිස්සෙගේ ජීවිතේ නැති වෙන්න අවශ්‍ය වෙන්නේ අපේ ඇඟ හරහා මිලි ඇම්පියර් 20ක් ගමන් කරාම අපේ ජීවිතේ නැති වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒක හින්දා ඒ වගේ එහෙනම් එතකොට මේ වගේ මේතරම් අධික ධාරාවක් අපේ ශරීරය තුලින් එතකොට ගියොත් එහෙම අපි ඉතුරු වෙන්නේ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න. ඒක නිසා මේකෙදී මෙතරම් විශාල ධාරාවක් ගලා යන හේතුවත් මන් දූල පුතාලට කලින් කිව්ව අවස්ථාව එතකොට මේ වැව් බැම්මක් කඩලා ගියා වගේ අවස්ථාවක් එතකොට ඇති වෙන්නේ. ඒක නිසා තමයි මෙතරම් විශාල ධාරාවක් ඇති වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේක ගැන දූල පුතාලා යම් අදහසක් ගන්න මෙතන මේ නිවසක භාවිතා කරන LED පහනක් කියන එක දක්වලා තියෙන්නේ. නමුත් LED පහනක් කිව්වම මේකේ ඒ විද්‍යුත් ධාරාව කියන එක ඊටාම කුඩා අගයක් වෙන්නේ.
ඒක නිසා මම කලිනුත් කිව්වා ඒක LED පහනක් කියන එක මේක විශේෂ දූල පුතාලා දැන් ගෙවල් වල බොහෝ වෙලාවට සමහරලාට LED පහන් භාවිතා කරනවා ඇති ඒක නිසා වෙන්නේ සමහරලාට මේ උදාහරණය ගන්න නැත්තේ දූල පුතාලට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න. එහෙම නැත්නම් මීට වඩා විද්‍යුතය ධාරාවක් ගලාගෙන යන අපි උපකරණයක්. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම සූත්‍රිකා බල්බයක් හරි ඒ වගේ දෙයක් ගත්තනම් තව දුර පුතාලට එතකොට ඊට වඩා පොඩ්ඩක් හරි තේරුම් ගන්න පුළුවන් කියලා. ඒතකොට නමුත් දුර පුතාලා ගෙවල් වල LED පහන් වැඩිපුර භාවිතා කරනවා නම් ඒක ගැන අදහසක් තියෙන නිසා ඒක හොඳ උදාහරණයක් වෙන්න පුළුවන්. අපි බැලුවොත් එහෙම එතකොට LED පහනක වෝල්ටීයතාවය කියන එක වෝල්ට් 230ක් වෙනවා කියලා දක්වලා තියෙනවා. ඒ තුලින් ගන්න ධාරාව ඇම්පියර් 0.1කටත් වඩා අඩුයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ LED ලාම්පු මේ පහන් එතකොට මේ අවස්ථාවේදී අපිට ලක්ෂ 2කමාරක් විතර පත්තු කරන්න පුළුවන්. එතකොට විද්‍යුත් ධාරාවක් මෙතන ගමන් කරනවා. එතකොට ඒ අණුව අකුණු පහරක වෝල්ටීයතාව හා ධාරාව කොතරම් අධිකද යන්න ඔබට වැටහෙනු ඇත. ඒක නිසා මේ අකුණක් කියලා කියන්නේ ඊටාම අධික වෝල්ටීයතාවයක් තියෙනවා කියන එකත් අධික ධාරාවක් ගලාගෙන යනවා කියන එකත් දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. මෙතරම් අධික විද්‍යුත් ධාරාවක් ඉතා කෙටි කාලයක් මේ අවස්ථාවේදී මිලි තත්පර 10ක් චුට්ටක් ඉන්න දුල පුතාලා එතකොට මේ අවස්ථාවේදී මෙච්චර අධික විද්‍යුත් මේ අකුණු පාරක තියෙන වෝල්ටීයතාවය එතකොට ධාරාව මේ ගොඩක් අධිකයි කියන එක දුල පුතාලට එකෙන් තේරෙනවා. එතකොට මේ අධික විද්‍යුත් ධාරාව ඉතා කෙටි කාලයක්. එතකොට මේ අවස්ථාවේදී දීලා තියෙන මිලි තත්පර 10ක් කියලා දක්වලා තියෙනවා. එතකොට වාතය හරහා ගලා යන විට වාතයේ ඉතා අධික උෂ්ණත්වයක් හට ගන්නවා. එම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30000ක් පමණ වෙනවා කියලා දක්වලා තියෙනවා. අපි ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේක ඊළඟ එක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. මෙතරම් අධික විද්‍යුත් ධාරාවක් ඉතා කෙටි කාලයක් වරහන් ඇතුළේ ලියා ගන්න මිලි තත්පර 10ක් තුලදී වාතය හරහා ගලා යන විට වාතයේ අධික උෂ්ණත්වයක් හටගනී. වරහන් ඇතුලේ එම උෂ්ණත්වය 30000 සෙන්ටිග්‍රේඩ් අංශක පමණ වේ කියලා ලියා ගන්න. එම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30000ක් පමණ වෙනවා. දුර පුතාලේ ඉරි කෑල්ලක් හරි ගහගෙන ලියා ගන්න ඊළඟ කොටස සූර්යාගේ මතු පිට ඇති උෂ්ණත්වය මෙන් 5 ගුණයක් කියලා ලියා ගන්න. ඒකටම එතකොට ඉරි කෑල්ලක් ගහලා එතකොට මම හිතන්නේ වරහන පස්සේ දාගත්තා කමන්නේ. මේ කොටස මෙහෙම වරහන දාගත්තා කමන්නේ. එතකොට මේ අවස්ථාවේදී අධික විද්‍යුත් ධාරාවක් කෙටි කාලයකදී ගමන් කරනකොට ඒකෙදී එතකොට
අධික උෂ්ණත්වයක් හට ගන්නවා කියලා ඉතා අධික තාපයක් ඉතා අධික උෂ්ණත්වයක් එතකොට හට ගන්නවා කියන එක එතකොට ඒ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30000ක් පමණ වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. සෙන්ටිග්‍රේඩ් අංශක 30000ක් පමණ වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 30000ක් පමණ වෙනවා. එතකොට සූර්යාගේ මතු පිට ඇති උෂ්ණත්වය වගේ එතකොට 5 ගුණයක් කියලා දක්වලා තියෙනවා. සූර්යාගේ මතු පිට ඇති උෂ්ණත්වය වගේ 5 ගුණයක් කියලා දක්වලා තියෙනවා. එම උෂ්ණත්වය එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 30000ක් පමණ වෙනවා කියන එක එතකොට මේ කොටස ඒක සූර්යාගේ මතු පිට තියෙන උෂ්ණත්වය වගේ 5 ගුණයක් කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි ඊළඟ කොටසත් බැලුවොත් එහෙම අකුණෙහි අධික උෂ්ණත්වය නිසා විද්‍යුත් ධාරාව අවට ඇති වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. එතකොට මෙසේ වාතය ක්ෂණිකව ප්‍රසාරණය වන විට ඇතිවන කම්පනය නිසා ධ්වනි තරංගයක් හටගන්නවා. ධ්වනි තරංගය අපි කිගුරුම් හඬ කියලා කියන්නේ ඒ ධ්වනි තරංගයට. ධ්වනි තරංගය ඇතිවීම කියලා කියන්නේ ගිගුරුම් හඬ කියලා දක්වලා තියෙනවා. අපි මේ කොටසත් ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස විදියට අකුණෙහි අධික උෂ්ණත්වය නිසා විද්‍යුත් ධාරාව වටා ඇති වාතය ක්ෂණිකව ප්‍රසාරණය වේ කියන එක අකුණේ අධික උෂ්ණත්වය නිසා විද්‍යුත් ධාරාව වටා ඇති වාතය චුට්ටක් ඉන්න දුල පුතාලා එතන චුට්ටක් ඉන්න ඒ කොටස අකුණෙහි අධික උෂ්ණත්වය නිසා විද්‍යුත් ධාරාව වටා ඇති වාතය ක්ෂණිකව ප්‍රසාරණය වන විට ඇතිවන කම්පනය නිසා ධ්වනි තරංගයක් හටගනී. වරහන් ඇතුළේ ලියා ගන්න ගිගුරුම් හඬ ඇතිවීම කියලා. එතකොට අකුණේ අධික උෂ්ණත්වයේ හින්දා විද්‍යුත් ධාරාව වට ඇති වාතය ක්ෂණිකව ප්‍රසාරණය වන විට ඇතිවන කම්පනය හින්දා ධ්වනි තරංගයක් හටගන්නවා. මේ ධ්වනි තරංගය ඇතිවීම කියලා කියන්නේ මේ ගිගුරුම් හඬ කියන එක. එතකොට මේකට අපි කියන්නේ මේක ධ්වනි තරංගය තමයි ගිගුරුම් හඬ. මෙතෙන්ට වෙනකන් දුල පුතාලා ලියා ගන්න. ලියාගෙන ඉවරලා දාන chat එකේ ලියාගෙන ඉවරයි කියලා.
හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දුවල පුතාලා අකුණු ඇති වෙනකොට ඒක අකුණු දකින්නකොට ආලෝකය ඒ වගේම ශබ්දය දෙකම ඇහෙනවා කියන එක දන්නවා දුවල පුතාලා. එතකොට මේ ආලෝකය ඇති වෙලා ශබ්දය ඇහෙන්න වැඩි වෙලාවක් ගත වෙන අවස්ථා තියෙනවා. ආලෝකය අපි ආලෝකය දැක්ක හැටිය ශබ්දය ඇසෙන වෙලක් තියෙනවා. එතකොට මේ අවස්ථාව ඉතාම වැදගත් වෙනවා අපිට අපි ඉන්න තැන ඉඳන් අකුණ ඇති වෙන ස්ථානයට දුර ගැන යම් අදහසක් ගන්න පුළුවන්. අපිට ආලෝකය පේනවත් එක්කම අපිට ඒ ගිගුරුම් හඬ ඇහෙනවා නම් ඒ කියන්නේ අපි ඉන්න තැනට කිට්ටුවෙන් තමයි මේ අකුණ ඇති වෙන්නේ. ඒක නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක නිසා ඒ අකුණ ඇති වෙන්නේ අපි ඉන්න කිට්ටුව කියන හින්දා. නමුත් ඒ අකුණේ ආලෝකය දැකලා වැඩි වෙලාවකට පස්සේ අපිට ඒකේ ශබ්දය ඇසෙනව නම් ඒ කියන්නේ ගිගුරුම් හඬ ඇහෙනව නම් ඒ අකුණ ඇති වෙන්නේ අපි ඉන්න තැන ඉඳන් ඈතින්. ඒක නිසා ඒක ඒ ළඟින් අකුණක් ඇති වෙනවා කියන එක දැනගන්න එක අපි වැදගත් වෙනවා. මොකද අපි ඒකේ අකුණෙන් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මම කලින් කිව්වා වගේ අපි මිනිස්සෙක් කියන එක. මිනිස්සෙක් මිලියම්පිය 20ක් කියන්නේ ඊටාම කුඩා ධාරාවක්. මිනිස්සෙගේ ශරීරය හරහා ගියාම මිනිස්සෙක් මැරෙන්න, ඒ කියන්නේ ජීවිතය අහිමි වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒක නිසා මේ අවස්ථාවේදී මේ අකුණකින් අපි බේරෙන්න මේ අවස්ථාවේදී එතකොට අපි ඒ අකුණක් ළඟද ඇති වෙන්නේ ඈතද ඇති වෙන්නේ කියන එක දැනගන්න එකත් වැදගත් වෙනවා. අපි ඒ කොටස ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අකුණකදී ආලෝකය හා ධ්වනිය එකවර නිකුත් වේ. නමුත් එතකොට අකුණකදී ආලෝකය හා ධ්වනිය එකවර නිකුත් වෙනවා. නමුත් ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා බෙහෙවින් වැඩි නිසා එතකොට අකුණකදී ආලෝකය හා ධ්වනිය එකවර නිකුත් වෙනවා. නමුත් ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා බෙහෙවින් වැඩි නිසා මේ කොටස මම ගේන්න බලාපොරොත්තු වෙන මෙතනට ආලෝකය පළමුව පෙනී පසුව ශබ්දය ඇසෙනවා. එතකොට ආලෝකයේ වේගය එතකොට ශබ්දයේ වේගයට වඩා වැඩි හින්දා තමයි අපිට ආලෝකය මුලින් පෙනිලා පස්සේ ශබ්දය ඇසෙන්නේ. දුවල පුතාලා එකවර අහන්න ඇතුළේ ලියා ගන්න. ආලෝකයේ වේගය කියන එක මේ කොටසින් නම් ලියා ගන්න දුවල පුතාලා දැන් සහභාගී වෙච්ච දුවල පුතාලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අකුණකදී ආලෝකය හා ධ්වනිය එකවර නිකුත් වෙන්නේ. නමුත් ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා බෙහෙවින් වැඩි. ඒක හින්දා ආලෝකය පළමුව පෙනිලා පසුව තමයි ශබ්දය ඇසෙන්නේ. එතකොට අපි ආපහු එක බැලුවොත් එහෙම අකුණකදී ආලෝකය හා ධ්වනිය එකවර නිකුත් වෙනවා. අකුණකදී ආලෝකය හා ධ්වනිය එකවර නිකුත් වෙනවා. නමුත් ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා බෙහෙවින් වැඩි නිසා ආලෝකය පළමුව පෙනී පසුව ශබ්දයේ පසු ඇසෙනවා. මේ කොටස දුර පුතාලා එතනට ලියා ගන්න.
පිටිපස්සෙන් ලියා ගන්න. වරහන් ඇතුලේ ලියන්න ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 10/8යි කියලා ලියන්න. 3 වැඩි කිරීම 10/8යි. මෙතන මෙතන 6යි මෙතන 6යි 7යි 8යි 3 වැඩි කිරීම 10/8යි. එතකොට ආලෝකයේ වේගය කමාවක් දාලා ශබ්දයේ වේගය මේක 3 වැඩි කිරීම 10/8යි කියලා කිව්වට 2.9ක් වගේ මට මතක විදියට ඒක 2.98ක් වගේ වගේ පොඩි වෙනසක් තියෙනවා. ඒක දුල පුතාලා මතක තියාගන්න. ආසන්න වශයෙන් තමයි මේ කියන්නේ. ආසන්න වශයෙන් තමයි මේ කියන්නේ 3 වැඩි කිරීම 10/8 කියලා. ශබ්දයේ වේගය 330යි තත්පරයට මීටර. මේක ශබ්ද කරන්නේ තත්පරයට මීටර කියලා. එතකොට 330යි තත්පරයට මීටර. ආලෝකයේ වේගය නම් 3 වැඩි කිරීම 10/8යි තත්පරයට මීටර. ශබ්දයේ වේගය 330 වැඩි කිරීම 330යි තත්පරයට මීටර. ඊටාම මේකත් එක සසඳනකොට ඒක එතකොට මේකෙදී 10/6ක් විතර වෙනසක් තියෙයි කියලා දුල පුතාලට. ඒ කියන්නේ මේ කොටස ඒ කියන්නේ මිලියන එක විතර වෙනසක් තියෙයි කියලා. එතකොට තත්පරයකට ගමන් කරන දුර එතකොට මිලියනෙන් එකක් වගේ තමයි මේ අවස්ථාවේදී ශබ්දේ ගමන් කරන්නේ. ඒක නිසා අපි දුල පුතාලා සමහරලට අහලා ඇති ගොඩක් දුර තාරකාවර එහෙම ඒවා අපි කතා කරන්නේ ආලෝක වර්ෂ. ආලෝකයේ ගමන් කරන වර්ෂ වලින් එහෙම කතා කරන්නේ. එතකොට ඒක නිසා ආලෝකය කියන එක එතකොට ඊටාම වේගවත්. ඒක නිසා මේක රික්තයකදී අපි කතා කරොත් එහෙම 3 වැඩි කිරීම 10/8 කියන වේගයෙන් ගමන් කරනවා. එතකොට මේ අවස්ථාව දුල පුතා ලියාගත්තාම ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. තාම ලියන්න නම් කියන්න. අපි ඊළඟ කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඊළඟ කොටස බැලුවොත් එහෙම විදුලි කෙටීමේදී ආලෝකය නිරීක්ෂණය කළ තැන සිට ශබ්දය ඇසීමට ගතවන කාලය මැනගතහොත් විදුලි කෙටීම සිදු වූයේ කොපමණ දුරකින්දැයි දල වශයෙන් ගණනය කරන්න පුළුවන්. එතකොට දුර පුතාලා මේකෙදී අපිට ආලෝකය ඊටාම වේගවත්. ඒක නිසා ආලෝකය අපිට පේන්නේ එතකොට ඒ විදුලි කෙටීම ආරම්භ කරපු අපි දුල පුතාලා අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපි කීඩා පිට්ටනියක මීටර 100 හරි 400 හරි එහෙම දුවනවා කියලා මෙතන වෙඩි උණ්ඩයක් හරි මොකක් හරි මේ වෙඩි හඬක් එහෙම තියෙනවා. එතකොට ඒක තමයි පටන් ගත්ත කියන ඒකේ සංඥාව. ඒ වගේ අපිට මේ විදුලි කොටන අවස්ථාවකදී එතකොට මේ විදුලි කෙටීම ඇති වුණා කියන සංඥාව තමයි මොකද්ද මේ ආලෝකය. එතකොට ආලෝකය කියන එක ඊටාම වේගවත්. ඒක නිසා ඒක තමයි අපිට සංඥාව මේ විදුලි කෙටීම ආරම්භ කරා කියන එක. ඒක හරියට අපි මීටර් 400 දුවන අවස්ථාවේදී එතන වෙඩි උණ්ඩේ ශබ්දයට සමානයි. ඒ කියන්නේ අපි එතන ඒ පිට්ටනිය ළඟ ඉන්න හින්දා අපිට ඒ වෙලාව කියන එක ලොකුවට තේරෙන්නේ නැහැ. ඇත්තටම ඒ වෙඩි උණ්ඩේ කියන ඒ ශබ්දය ඊටාම වේගවත් කියලා අපිට හිතෙන්නේ. එතකොට අපි මේ පිට්ටනියක මේ වටේ ඉන්න හින්දා අපිට ඊතරම් දුරක් එහෙම ලොකුවට මේ ශබ්දය නිකුත් වෙන තැන ඉඳන් වැඩි දුරක් අපි නැහැ කියන නිසා. නැති නිසා අපිට ඊතරම් ඒක මේ අවස්ථාවේදී
දුරකින් ඇහෙන්නේ නැති නිසා එතන ටයිම් ඒ කියන්නේ ඒ වෙලාවේ ඒ කියන්නේ වෙලාව ප්‍රමාද වෙලා ඒ කියන්නේ මේ ශබ්දේ ගමන් කරන්න යන කාලය එතන ඊටාම කුඩා කාලයක් ඒ මොකද අපි ළඟ ඉන්න හින්දා. නමුත් අකුණක් ඇති වෙනකොට එහෙම නෙවෙයි අපි ගොඩක් ඈත ඉන්නේ. එහෙනම් අපිට මේ ආලෝකය මෙතන මේ අවස්ථාවේදී මෙතන මේ අකුණක් ඇති වුණා කියන එක අපිට ආලෝකය තමයි බිඳුවයි තත්පර කියන අවස්ථාව. එතකොට මෙතන මේ අකුණ මෙහෙම එනකොට මේ ශබ්ද තරංගය එනවා මේ අකුණේ අපි ඉන්න තැනට. මේ ශබ්ද තරංගය එන්නේ කීයටද 330 වැඩි තත්පරයට මීටර. අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපිට තත්පර 10කට පස්සේ අකුණේ ආලෝකය දැකලා තත්පර 10කට පස්සේ අපි අහෙනවා අකුණේ ශබ්දය. තත්පර 10ක් ගත වෙනවා. එතකොට අකුණේ ආලෝකය දැකලා අපිට ඒ අකුණේ ශබ්දය ඇහෙන්න. එතකොට අපිට ඒ අකුණ ඇහිච්ච ස්ථානයට තියෙන දුර ප්‍රමාණය එතකොට මේ ශබ්දයේ වේගය කියන 330 කියන එක වැඩි කිරීම 10යි කියන එක. ඒ කියන්නේ අපිට ලැබෙනවා 3.3 කිලෝමීටර් කියලා. එතකොට කිලෝමීටර 3.3 කියන එක ඒ අවස්ථාවේදී දැනන්නේ අපිට. එතකොට කිලෝමීටර 3.3 කියන එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට ලැබෙන්නේ කිලෝමීටර 3.3ක් කියන එක. එතකොට අපි ඒ කාලය කියන එක අපි දන්නවා නම් අපිට අකුණ ඇති වෙන්න ගත වෙන මේ අකුණ ඇති වෙන ස්ථානයට තියෙන දුර ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට දූල පුතාලා ඒක මේ අවස්ථාවේදී අපි කතා කරපු එක. එතකොට ඒක අකුණ ඇති වෙනකොට ඒ අකුණ ඇති වෙන ස්ථානයට අකුණ ඇති වෙන ස්ථානයට තියෙන දුර අපිට හොයාගන්න ඒක ඉතාම වැදගත් වෙනවා. අපි ඒක පොතේ තියෙන එක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට චුට්ටක් ඉන්න මේ කොටස පොතේ තියෙන එක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අවස්ථාවේදී තත්පර 10 කියලා අපි ගනිමු. එතකොට ඒක මම හිතන්නේ දුල උතාලට ලේසි වේ. එතකොට විදුලි මේ අවස්ථාවේදී නිදසුන විදියට අපි ලියා ගන්න දුල පුතාලා මේ කොටස නිදසුන විදියට විදුලි කෙටීම සිදු වී තත්පර 10කට කියලා ලියා ගන්න එක මම හිතන්නේ හොඳ වෙයි. 10කට පසුව ශබ්දය ඇසුණු විට ඇසුණ විට විදුලි කෙටීම සිදු වූ ස්ථානයට ඇති දුර එතකොට විදුලි කෙටීම සිදු වුණු ස්ථානයට දුර අපි එතකොට බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී දුර සමාන වෙනවා වේගය වැඩි කිරීම කාලය. එතකොට වේගය කියන එක ශබ්දයේ වේගය. එතකොට ශබ්දයේ වේගය සමාන වෙනවා 330යි මීටරය තත්පරයට මීටර. කාලය කීයද? කාලය සමානයි 10යි තත්පර. එම නිසා මේ අවස්ථාවේදී එම නිසා කියන ලියලා දුර සමාන වෙනවා
330 වැඩි කිරීම 10 සමානයි 3.0 මීටර. සමානයි 3.3 කිලෝමීටර. එතකොට කිලෝමීටර 3.3ක් ඈතින් තමයි අකුණ ඇති වෙලා තියෙන්නේ. එතකොට මේක දුවල පුතාලා ලියා ගන්න. එතකොට මේ අවස්ථාවේදී මේ කොටස මේක තමයි එතකොට නිදසුන විදිහට අපි කතා කරේ. දුර කියන එක වේගය වැඩි කිරීම කාලය කියන එක මතක තියාගන්න දුවල පුතාලා. දුර කියලා කියන්නේ වේගය වැඩි කිරීම කාලය. ලියාගෙන ඉවරලා දුවල පුතාලා කියන්න. දුවල පුතාලා ලියාගෙන ඉවරයි කියලා හිතෙනවා. මේක නිසා දුවල පුතාලට ඒ අකුණක් ඇති වෙලා එතකොට අකුණක ආලෝකය අපිට ඊටාම වේගයෙන් පේන හින්දා ඒක දුවල පුතාලා ඒකේ ටයිම් ලැග් එකක් නැහැ කියලා හිතන්න. එතකොට ඒ කියන්නේ අපිට අකුණ ඇති වුණු වෙලාවෙම ආලෝකය පේනවා කියලා අපිට ඒක පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඒක අපිට අමතක කරන්න පුළුවන් තරම් වෙනසක්. ඒක නිසා එතන ආලෝකයේ පෙනිලා ශබ්දය ඇහෙන්න යන කාලය වැඩි වෙන්න අපි ඉන්න තැන ඉඳන් ගොඩක් ඈත තමයි මේ අකුණ ඇති වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒකේ තරම් අපිට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට ඒ කාලය ඒ අකුණ ඇති වෙලා අපිට ඒකේ ශබ්දය ඇහෙන්න ගත වෙන කාලය ඊටාම කුඩා නම්, ඒ කියන්නේ ඊටාම කුඩා අගයක් නම් අපි ඉන්න තැනට කිට්ටුව තමයි අකුණු ඇති වෙන්නේ. ඒක අපි පරිස්සම් වෙන්න ඊටාම වැදගත් වෙනවා. දුවල පුතාලට ඒ අකුණක් ඒක ආලෝකය දැකලා තත්පරයක් ගියොත් එහෙම අපිට ශබ්දය ඇහෙන්න අපි ඉන්න තැන ඉඳන් මීටර 330ක් ඈතින් තමයි ඒක අකුණ ඇති වෙන්නේ. අපි තත්පර දෙකක් ගියොත් එහෙම 660 මීටර ඈතින් තමයි අකුණ ඇති වෙන්නේ. කියන්නේ මේ 330 වැඩි කිරීම කාලයෙන් අපිට අපි හිතුවොත් එහෙම තත්පර 3ක් නම් එතකොට ආසන්න වශයෙන් කිලෝමීටරයක් විතර කොට දුරින් තමයි මේක 990 මීටර කියන එක දුරින් තමයි අකුණක් ඇති වෙන්නේ. ඒක නිසා අපිට මේ අකුණෙන් කොන වගේ බලපෑමක් ඇති වෙනවද කියන එකෙන් තේරුම් ගන්න පුළුවන් දුවල පුතාලට. ඒ කියන්නේ දුවල පුතාලා පරිස්සම් වෙන්න එක ඉතාම වැදගත් වෙනවා. මේක වෙනකන් දුවල පුතාලා ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රියාකාරකම 17ක කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම විද්‍යාගාරයේ ඇති පේරණ දංගරය භාවිතා කරමින් විද්‍යුත් විසර්ජනයක් ගන්වන්න කියලා දක්වලා තියෙනකොට මේකෙදී විද්‍යාගාරයේ තියෙන පේරණ දංගරය භාවිතා කළා විද්‍යුත් විසර්ජනයක් ගන්වන්න කියලා දක්වනවා. එහිදී ආලෝකය හා ශබ්දය ඇතිවීම නිරීක්ෂණය කරන්න කියලා දක්වනවා. එතකොට මේකෙදි මේ විද්‍යුත් විසර්ජන දංගරය මේ අවස්ථාවේදී පේන දංගරය භාවිතා කළ විද්‍යුත් විසර්ජනයක් ඇති කරන්න කියලා මේක විද්‍යුතේ මෙහිම
අකුණක් ආකාරයකට එතකොට එහිදී ආලෝකයයි ශබ්දයයි නිරීක්ෂණය කරන්න කියලා දක්වනවා. පාසලේ පේරණ දංගරයක් නොමැතිනම් යතුරු පැදියක පුලිඟු පේනුව යතුරු පැදියක පුලිඟු පේනුව කියලා දක්වනවා ඉන්ජිමෙන් ඉවතටගෙන එහි මේ කරන්න කියලා දක්වලා තියෙනවා. මේක තරම් හොඳ දෙයක් නෙවෙයි. මේකෙදී මේ අවස්ථාවේදී මෙතන පුලිඟු පේනුවේ පුලිඟුවක් හට ගන්න ආකාරය කියලා මෙතන දක්වලා තියෙනවා. දුර පුතාලට එක මම පොඩ්ඩක් කිව්වොත් එහෙම අපි වාහනයක මේ පෙට්‍රල් කියන එක පෙට්‍රල් ඩීසල් ඒවා දහනය කළා තමයි ශක්තිය ලබා ගන්නෙ. ඒකට ඒකේ අධිවෝල්ටීයතාවයක් තියෙන අධිවෝල්ටීයතාවයකින් මේ අපි කලින් කතා කරපු අකුණු ඇතිවන ආකාරයට සමාන වෙතකොට අපි එතන ඒ අධිවෝල්ටීයතාවයක් අපි හදලා එතනින් ඒ පොඩි අපි ෂොක් එකක් වගේ කියන්නේ එතන ගිනි පුපුරක් ඇති කරනවා. එතකොට තමයි ඒ පෙට්‍රල් හරි ඩීසල් හරි දහනය වෙන්නේ. එතකොට දුල පුතා ලයිටර් එක උනත් එහෙම දැකලා සමහරලාට එතකොට ඊවයි ඊළඟට ලිපේ දුල පුතාලා ගෑස් ලිපේ ගිනි ගාල උනත් එහෙමයි. එතකොට ඒවා ඉස්සර ගිනි ගන්න භාවිතා කරේ දැන් සයිවට මම කලින් මේ අවස්ථාවේදී මේක දක්වලා තියෙන ආකාරයට අධි වෝල්ටීයතාවයක් භාවිතා කළා ඒ විද්‍යුත් පුලිඟුවක් මෙතන ඇති කරන අවස්ථා ගොඩක් වෙලාවට තියෙනවා. එතකොට ඒකේ ගෑස් ටික පිච්චෙනවා. ඒක නිසා ඒ ආකාරයට එතකොට මෙතන මේ කියන්නේ මේ මෝටර් යතුරු පැදියක එතකොට පුලිඟු පේනුව එන්ජිමෙන් ඉවතට අරගෙන ඒකේ පුලිඟු පේනුව හට ගන්න ආකාරය නිරීක්ෂණය කරන්න කියලා. මේක තරම් හොඳ දෙයක් නෙවෙයි දුල පුතාලා මේ විෂය කියන දැනුමක් නැති කෙනෙක් මේ වගේ දේවල් කරන එක තරම් හොඳ දෙයක් නෙවෙයි ඇත්තටම. පොතේ දක්වලා තියෙනවා. නමුත් ඒක තරම් ආරක්ෂිත ක්‍රමයක් නෙවෙයි ඇත්තටම. විශේෂයෙන්ම පෙට්‍රල් ඩීසල් වගේ දේවල් ඒ භාවිතා කරන තැන්වල ඒවා ඒ දූල පුතාලේ තරම් ඒක අපරිසාකාරී නොතේ ඒක ඉතාම විශාල අනතුරක් බවට පත් වෙනවා. ඒක නිසා මේක ඊතරම් දූල පුතාලා කරන්න යන හොඳ දෙයක් නෙවෙයි ඇත්තටම. එතකොට මේ පේරණ දංගරය කියන එකත් එහෙමයි. මේකත් දූල පුතාලා ඒ විද්‍යුතය වදින්න පුළුවන්. ඒක නිසා මේවා හොඳින් ඒ දැනුම තියෙන කට්ටිය කර යුතු දෙයක් ඇත්තටම. ඒක නිසා මේ වගේ දේවල් දූල පුතාලා මේ වගේ පරීක්ෂණ කරනවා නම් ඒක ගැන ඒ පරිස්සමෙන් ඒවා කළ යුතුයි. මේක බැලුවොත් එහෙම අවවාදය කියලා දක්වනවා. මෙහිදී ගුරුතුමියගේ හෝ වැඩිහිටියෙකුගේ සහාය අත්‍යවශ්‍ය වේ කියලා. මේක වැඩිහිටියෙක් කියලා කිව්වට මේකෙදි ලංකාවේ කී දෙනෙක්ට මේ වගේ දැනුම තියනවද කියලා එක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම. වැඩිහිටියෙක් කියලා කිව්වට වැඩිහිටියෝ හැමෝම මේ අධිවෝල්ටීයතාවය ගැන දන්නේ නැහැ ඇත්තටම. ඒක දූල පුතාලා ඒක අධිවෝල්ටීයතාවය කියලා දන්නේ ඊටාම සීමිත කොටසක් ඇත්තටම. ඒක නිසා මේ වගේ දේවල් මේ වගේ පරීක්ෂණ කියන එක ගොඩක් වෙලාවට ගුරුවරු උනත් සාමාන්‍යයෙන් දන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා ඒවා පරීක්ෂා කියන්නේ දැනුමක් හොඳ දැනුමක් තියෙන කෙනෙක් ඇත්තටම කරන්න ඕන. ඒක ඊටාම වැදගත් වෙනව නැත්තම් ඒක මම කලින් කිව්වා වගේ අපිට විද්‍යුතය කියන එක ඒක ඊටාම අනතුරුදායකයි. මිලි ඇම්පියර් 20ක් අපේ ශරීරය හරහා ගියොත් එහෙම අපේ ජීවිතය උනන් නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ පරීක්ෂණ එතරම් ඒ කියන්නේ දූල පුතාලා මේවා විශ්වවිද්‍යාලයක එහෙම ගිහිල්ලා කර යුතු දේවල් ඇත්තටම. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඉහත ක්‍රියාකාරකමදී ඔබ විදුලි පුලිඟුවක් නිරීක්ෂණය කරන්නට ඇත. එහිදී ආලෝකය හා ශබ්දය ඇති වූ බවද ඔබ නිරීක්ෂණය කරන්නට ඇත. එම විදුලි පුලිඟුවේ දිග මිලිමීටරයක් හෝ සෙන්ටිමීටරයක් පමණ කියලා දක්වන කිහිපයක් පමණ කියලා. නමුත් අකුණු පහරකදී හටගන්නා විදුලි පුලිඟුවේ දිග කිලෝමීටර ගණනක් විය හැකියි. ඒ අනුව හටගන්නා ගිගුරුම් හඬද අධික විය යුතු බව ඔබට වැටහෙනු ඇත කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී
මන් දූල පුතාලට කලින් කිව්වා අපි 3 වැඩි කිරීම 10 වෝල්ට් මීටරයට කියලා. එහෙනම් මේක මිලිමීටරයක් වුණොත් එහෙම එතකොට අපිට 300යි. චුට්ටකින 3000යි වෝල්ට් කියන එකක් අපි දුන්නාම එතකොට අපිට මේකෙදි මිලිමීටරයක් මේක මිලිමීටරයක් එතකොට පරතරයකදී එතකොට අපිට පුළුවන් විදුලි පුළිඟුවක් ඇති කරන්න. ඒක හොඳට මතක තියාගන්න. එතකොට 3000යි වෝල්ට් කියන ඒ විද්‍යුත් විභවාන්තරයක් අපි දුන්නාම 1 මිලිමීටර එකකදී අපිට පුළුවන් විදුලි පුළිඟුවක් ඇති කරන්න. අපි ඒක තවත් අඩු කරොත් එහෙම එතකොට අපිට ඊට වඩා අඩු වෝල්ටීයතාවයකින් පුළුවන් විදුලි පුළිඟුවක් ඇති කරන්න. ඒක හොඳට මතක තියාගන්න දුලපතල මේක මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේකත් එහෙම මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඒක නිසා ඒක ඒ පරතරය ඒ අග්‍ර අතර මෙතන මේ අවස්ථාවේදී දක්වලා තියුණු මෙතන මේ අවස්ථාවේ දක්වලා තියෙන මේ අග්‍රයයි මේ අග්‍රය අතර තියෙන පරතරය අඩු කරන්න අපි භාවිතා කරන්න ඕන වෝල්ටීයතාවය අඩු වෙනවා. දුල පුතාලා තාම වෝල්ටීයතාවය ගැන ලොකුවට දන්නේ නැහැ. ඒක නිසා මේ අවස්ථාවේදී එතකොට මේක ඒ අග්‍ර ලං වෙන්න එතකොට ඒකේ ඒ භාවිතා කරන විද්‍යුත් ඒ විභවාන්තරය කියන එක අඩු වෙනවා කියන එක මතක තියාගන්න. අපි මේ කොටසේ ඉඳන් ඊළඟ දවසේ කතා කරනවා අපි මේ කොටසේ ඉඳන් අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි චුට්ටක් ඉන්න අපි ඊළඟ දවසේ ඊටු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි තව දවසක් හෝ දවස් දෙකක් විතර කතා කරාම මේ පාඩම ඉවර වෙනවා. ඒක නිසා අපිට මේ පාඩම ඉවර කරගන්න පුළුවන් තව දවසක් හෝ දවස් දෙකක් කතා කරලා. දුවල පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මුකුත් ප්‍රශ්න නැත්නම් අපි ඊළඟ දවසේ ඊටු කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා.